2020 පාස් පේපර් ප්‍රශ්නේ අනුපාත ප්‍රශ්නෙට එන්න. බලන්නකො කරන්න කිසි දෙයක් නැහැ. ප්‍රශ්නාංක 6 ලකුණු 10ක්. මේ බලන්නකො. මේ ලකුණු 10 ගන්න ඔයා පාඩම් කරලා ගියා නම් ගිය අවුරුද්දේ දරුවෙක් නම් අනිවාර්යයෙන්ම විනාඩි 2ක් යන්නේ මේකට උත්තර ටික ලියන්න. රයිට් බලන්න. කට්ටිය මැසේජ් දාගෙන යන්න උත්තර ටික. බලමු ප්‍රශ්නය කියවමු. 2023 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෝටර රථ කර්මාන්තයේ නියුතු මෝටර රථ කර්මාන්තයේ නියුතු සමාගම් 3කට අදාළ තොරතුරු ඔයාලට දීලා. සීමිත ඇල්ෆා පොදු සමාගම, සීමිත බීටා පොදු සමාගම, සීමිත ගැමා පොදු සමාගම. ළමයි කම්පැනි 3ක ඔන්න ඔයාලට අනුපාත ගණනය කරලා දීලා. ජංගම අනුපාතය, තව ෂණික වත්කම් අනුපාතය, තව තොග පිරිවැටුප් අනුපාතය, තව ණයගති පිරිවැටුප් අනුපාතය, ණය හිමිකම් අනුපාතය, මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය. අලුත් අනුපාතද අපි දන්න කියන අනුපාතද? ළමයි දන්න කියන අනුපාත ටිකක් දීලා හැබැයි ඔයාට එකක්වත් ගණනය කරන්න තියනවද? කිසිම දෙයක් ගණනය කරන්න නැහැ. ඔයාට ඔක්කොම උත්තර ටික හොයලා දීලා තියෙනවා. හරි. දැන් ඔයාට තේරුණා නේද සමීකරණ කටපාඩම් කරන්න වැඩක් නැහැ කි. අවබෝධය ඕනේ. ඔයාට අවශ්‍යයි දරුවනේ අනුපාතය දිහා දැකලා ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒ ව්‍යාපාරයේ හොඳ මට්ටමකද ඉන්නේ නරක මට්ටමකද ඉන්නේ කියලා ඔයාට පුළුවන් වෙන්න ඕනේ පැහැදිලි කරන්න. ඒ අනුපාතය දිහා දැකලා. ඒ අහන පළවෙනි ප්‍රශ්නය. ඉහළම තෝලනයක් සහිත සමාගම. ළමයිනේ ඔය තෝලන අනුපාතය තෝලනය කියන කතාව අපි කතා කරන්නේ කොයි අනුපාතයෙන්ද කියන්න බලන්න. අපි ඉගෙන ගත්තා. අදත් අපි හදපු ගණන් වල තිබ්බා. තෝලනය කියන කතාව එන්නේ කොයි අනුපාතයෙන්ද? ජංගම අනුපාතයෙන්ද, ෂණික වත්කම් අනුපාතයෙන්ද, තොග පිරිවැටුප් අනුපාතයෙන්ද, ණයගති පිරිවැටුප් අනුපාතයෙන්ද, ණය හිමිකම් අනුපාතයෙන්ද, මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතයෙන්ද අපි තෝලනය කතා කරන්නේ. තෝලනය එකට වඩා වැඩි නම් අධිතෝලනයක්, එකට වඩා අඩුයි නම් අවතෝලනයක්. මෙයා අහන්නේ ඉහළ තෝලනය. ඉහළ තෝලනයක් කියන්නේ දරුවනේ එකට වඩා වැඩි කියන අවස්ථාව. ඉහළ තෝලනය කියන්නේ. අඩු තෝලනයක් කියන්නේ එකට වඩා අඩුයි කියන එක ඇත්තටම. දැන් මෙතන ණය හිමිකම් අනුපාතය අපිට වැදගත් වෙන්නේ. ණය හිමිකම් අනුපාතයෙන් තමයි අපි සාමාන්‍යයෙන් තෝලනය කතා කරන්නේ. හරි? මෙතන බලන්න තෝලනය 65යි. හරි? මෙතන 80යි. මෙතන 60යි. හරි? මෙතන 65යි, මෙතන 80යි, මෙතන 60යි. දැන් ඔයා හයි. ඉතින් අපි ඉගෙන ගත්තේ එකට වඩා වැඩි නම් අධිතෝලන, එකට වඩා අඩුයි නම් අවතෝලන කියලානේ. කො ඉතින් මෙතන එකක් කියලා එකක් නැහැනේ. ඉතින් මේ බලන්නකො බය වෙන්න එපා. 65යි කියන්නේ කොච්චරද? 65 කියන්නේ දශම කීයක්ද? ඈ 6.5යි. හරි? මෙතන 80ක් කියන්නේ දශම 8යි. මෙතන 60ක් කියන්නේ දශම 6යි. හරිනේ? ඔක්කොම උත්තර එකට වඩා අඩුයිද එකට වඩා වැඩිද ළමයි? ළමයි? ඔක්කොම උත්තර එකට වඩා අඩුයිද එකට වඩා වැඩිද? එකට වඩා අඩුයි. ඒ කියන්නේ මේක මොන අවස්ථාවක්ද? මේ ව්‍යාපාරේ තනිකර තියෙන්නේ අවතෝලන අවස්ථාවක්. අවතෝලන අවස්ථාවක්. හැබැයි අවතෝලන අවස්ථාවක් තිබ්බට හරි? දැන් ඔය අවතෝලනයි කියන්නේ මොකද්ද? ණය අඩුයි කියන අවස්ථාව. ණය අරගෙන අඩුයි. හරි? මේ හැම ව්‍යාපාරයකම ණය අඩුයි හිමිකම වැඩි. දැන් මේ බලන්නකෝ. පොඩ්ඩක් හදිස්සියක් නැතුව මේ සූත්‍ර ටික පොඩ්ඩක් ඇනලයිස් කරගමු හොඳට. හරි? ඔයාලට මතකද මේ සූත්‍රය හෙව්වේ උඩට අපි දැම්මේ ණය ටික යටට දැම්මේ ව්‍යාපාරේ හිමිකම. හිතන්න ණය 200යි කියලා. හිමිකම 100යි. උත්තරේ කීයද? 2යි.
ඕකේ තේරුම අධිතෝලනයක්. එකට වැඩි අධිතෝලනයක්. එතනදී ණය වැඩි නේද? හිතන්නකෝ ණය 50යි. හිමිකම 100යි. උත්තරේ 0.5යි. එකට වඩා අඩුයි අවතෝලනයක්. ඒකට හේතුව ණය අඩුයි හිමිකම වැඩි. මේ අවස්ථාවේ ණය වැඩි. මේ අවස්ථාවේ ණය අඩුයි. අවතෝලන අධිතෝලන කියන එකේ පැහැදිලි කිරීම තේරුණාද? right. අධිතෝලනයක් කියන්නේ එකට වැඩි අවස්ථාවක් උත්තරේ. එතනදී ණය වැඩි හිමිකම අඩුයි. අවතෝලනයක් කියන්නේ ණය අඩුයි හිමිකම වැඩි. දැන් මේ ගානට අනුව ණය හිමිකම් අනුපාතය තුන් දෙනාගේම අවතෝලන. අවතෝලන කියන්නේ ණය අඩුයි. හැම ව්‍යාපාරිකම ණය අඩුයි නමුත් හිමිකම වැඩි. දැන් මේ අහන්නේ ඉහළ තෝලනයක් සහිත සමාගම. ඒ කියන්නේ තුන් දෙනාගේම ණය වැඩි කාගේද? මං කියන එක තේරෙනවද? ඉහළ තෝලනයක් කියන්නේ දරුවනේ ණය වැඩි කියන අර්ථයෙන්. ඉතින් ඔයාට තේරෙන විදිහට මේ ව්‍යාපාර හැම එකම අවතෝලන. අවතෝලන කියන්නේ ණය හැමෝම අරගෙන තියෙන්නේ අඩුවෙන්. එයාලගේ හිමිකම වැඩි. නමුත් හැමෝම ණය අඩුවෙන් තමයි අරන් තියෙන්නේ. නමුත් එතනදිත් වැඩිම ණයක් තියෙන කාටද? අනිවාර්යයෙන්ම බීටට. ඇයි බීටා කීයද? 0.8යි. පැහැදිලි? මෙයා 0.6යි 5යි. මෙයා 0.6යි. පැහැදිලිද? ඒකෙන් ඔයාලට තේරෙනවා මේගොල්ලෝ දෙන්න ණය ගොඩක් අඩුයි අරගෙන තියෙනවා. මෙයා ටිකක් ණය වැඩි. හැබැයි තුන් දෙනාම ණය අඩුවෙන් අරන් තියෙනවා. හිමිකම වැඩි. හැබැයි එතනදී බීටා අනිත් දෙන්නට සාපේක්ෂව ණය වැඩි. එතකොට එයාලගේ ණය වැඩි කියද්දි එයාලගේ තෝලනය වැඩි. පැහැදිලි? ඉහළ තෝලනයක් සහිත සමාගම බීටා. බීටා. පළවෙනි එක හරිනේ බීටා. හරි. ප්‍රශ්න අංක 2ට උත්තරේ කල්පනා කරන්න. ඊළඟට ආන්නේ තොග භාවිතයේ වැඩිම කාර්යක්ෂමතාවය. එතකොට අපි යන්න ඕනේ කාගාවටද? ඇලම තොග පිරිවැටු අනුපාතයට. මොකද්ද ළමයි මේ තොග පිරිවැටු කියන්නේ? තොගය විකිනෙන වාර ගන්න. සීමිත ඇල්ෆා සමාගමේ තොගය සාමාන්‍යයෙන් විකිනෙන්නේ වාර 9කින් විතර. හරි? වාර 9ක් යනවා. වාර ගන්න එයාලගේ 9ක් වගේ, මෙයාලගේ 8ක් වගේ, මෙයාලගේ 6ක් වගේ. හරි? මෙයා අහන්නේ තොග භාවිතයේ වැඩිම කාර්යක්ෂමතාවය. ඔයාට මතකද මම ඉගන්නුවා තොග පිරිවැටු අනුපාතය වැඩි වෙන එක හොඳයි. වාර ගන්න වැඩි වෙන එක හොඳයි. මතකද මම ඉගන්නුවා. තොග පිරිවැටු අනුපාතය වාර ගන්න වැඩි වෙන එක හොඳයි කිව්ව මතකද? වාර ගන්න වැඩි වෙනවා කියන්නේ දරුවනේ නිතර භාණ්ඩ ටික විකිනෙනවා. හරි? පැහැදිලි හැමතිස්සෙම භාණ්ඩ විකිනවා. මාර ස්පීඩ් වාර ගන්න වැඩි වෙන්න. හැමතිස්සෙම භාණ්ඩ විකුණනවා. හැමතිස්සෙම භාණ්ඩ විකුණන්න අපි මිලට අරන් තියෙන භාණ්ඩ ටික කාලයක් බිස්නස් එක ඇතුලේ තියෙන ඉක්මනින් කස්ටමර්ස්ලාට අපි විකුණනවා. පැහැදිලි? මතක තියාගන්න මම අනුපාත පාඩම ගන්නද්දී ඔයාලට කිව්වා තොග පිරිවැටු වාර ගන්න. නැත්නම් තොග පිරිවැටු අනුපාතේ වාර ගන්න වැඩි වෙන තරමට හොඳයි. ඒ කියන්නේ ඉතා ඉක්මනින් තොගේ විකිනෙනවා. වාර ගන්න වැඩි වෙන්න ඉතා ඉක්මනින් තොගය විකිනෙනවා. ඉතින් වාර වැඩිම කාගේද ළමයි? වාර වැඩිම කාගේද? ඇල්ෆා සමාගමේනේ. ඒ නිසා හොඳ තොග භාවිතයේ වැඩි කාර්යක්ෂමතාවයක් තියෙන්නේ ඇල්ෆා සමාගමට. ඇල්ෆා සමාගමට. එයා අහන ප්‍රශ්නේ පොඩ්ඩක් තේරුම් ගන්න. මේ අහගන්න පහත එක් තත්වයට අදාළ සමාගම හඳුනාගෙන පහත එක් තත්වයන්ට අදාළ සමාගම හඳුනාගෙන එයට පදනම් වූ අනුපාතයක් ලියන්න ඕනේ. දැන් පළවෙනි එකට ණය හිමිකම් අනුපාතය උත්තරේ ණය හිමිකම් අනුපාතය ආවේ බීටා. බීටා සමාගම. දැන් දෙවෙනි එකට අපි ගත්ත අනුපාතය මොකද්ද? තොග පිරිවැටු අනුපාතයනේ. උත්තරේ ඇල්ෆා.
ඇල්ෆා සමාගම තොග පිරිවැඩුප් අනුපාතයෙන් තමයි අපි තෝරාගත්තේ. හරි. ඉහළම ද්‍රවශීලතාවයක් සහිත සමාගම. මේකට අපි යන්න ඕනේ ද්‍රවශීලතා අනුපාත වලට. දරුවනේ උඩින් අපේ තියෙන ද්‍රවශීලතා අනුපාත මොනවද? මොනවද තියෙන ද්‍රවශීලතා අනුපාත? දෙන්නෙක් ඉන්නවා. ජංගම අනුපාතයයි ෂණික වත්කම් අනුපාතයයි. සාමාන්‍යයෙන් ජංගම අනුපාතය ලෝකයා විසින් පිළිගන්නේ දරුවනේ මේ වෘත්තිකයන් විසින් පිළිගන්නේ සාමාන්‍යයෙන් හරි මේ ගිණුම් කරන ශාස්ත්‍රය තුල නියැලෙන විශේෂඥයින් විසින් පිළිගන්නේ ජංගම අනුපාතය සාමාන්‍යයෙන් දෙකට එකක් තියෙන එක හොඳයි. මෙයා එකට එකක් තියෙන එක හොඳයි. හරි. දෙකට එකක් තියෙන එක හොඳයි. මෙයා එකට එකක් තියෙන එක හොඳයි. මේකේ තේරුම එක ජංගම වගකීමක් ගෙවන්න ජංගම වත්කම් දෙකයි. මෙතන එක ජංගම වත්කීමක් ගෙවන්න ෂණික වත්කම්. ෂණයෙන් මුදල් වන වත්කම්. හරි. පළවෙනි එක මොකද්ද? එක ජංගම වත්කීමක් ගෙවන්න ජංගම වත්කම් දෙකක් තියෙනවා. ඊළඟ එක ජංගම වත්කීමක් ගෙවන්න ෂණික වත්කම් රුපියලක් තියෙනවා. පැහැදිලි? ඉතින් මේක තමයි සාමාන්‍ය පොදු පිළිගැනීම හොඳයි කියන ප්‍රශස්තයි කියන. මේක වැඩි වුණාට අවුලක් නැහැ. ඒ කියන්නේ දෙකට එක කියන එක තුනට එකක් වුණොත් ගොඩක් හොඳයි. හතරට එකක් වුණ එක වෙනවනම් ගොඩක් හොඳයි. මෙතන එකට එක කියන එක දෙකට එකක් වෙනවනම් ගොඩක් හොඳයි. තුනට එකක් වෙනවනම් ගොඩක් හොඳයි. හැබැයි පහළ යන්න දෙන්න හොඳ නැහැ. දැන් දෙකට එක නැතුව එකට එක આવොත් මෙන්න මේ අවස්ථාව අවුල්. මෙතන එකට එක නැතුව 0.5ට එක આવොත් අවුල්. දෙකට එක තුනට එක උනාට අවුලක් නැහැ. එකට එක දෙකට එක උනාට අවුලක් නැහැ. හැබැයි පහළ යන්න හොඳ නැහැ. හරි? ඉහළ යන්නයි හොඳ. ඉහළ යනවා නම් අපි කියනවා හොඳ ද්‍රවශීලතාවයක් තියෙනවා කියලා. හොඳ ද්‍රවශීලතාවයක් තියෙනවා කියලා. සාමාන්‍ය දරුවනේ මේ දෙන්න අතර කොහොමද තියෙන එකම සම්බන්ධතාවය ඒක මතක තියාගන්න. ඉතින් මේ දෙන්නගෙම අපිට පුළුවන් හොයන්න. දැන් ජංගම අනුපාතයට අනුව බලන්න. මෙයාගේ 1.2යි. කොහොමද චාටර් නේද වැඩි? දෙකක් කොහොමත් නැහැනේ. මෙයා 2.8යි. මෙයා 2.5යි. මෙයානේ බෙස්ට් නේද? එයා සුපිරි. මේකෙන් බලන්න එකට එකනේ. මෙයා කොහොමද චාටර් 0.96. ඒක චාටර්. මෙයා 2.5යි සුපිරි. මෙයා 2යි සුපිරි. හැබැයි අවුල් පොඩ්ඩක් අඩුයි. 2.5 වෙනින්ද මෙයා හොඳයි. එහෙනම් දරුවනේ ඉහළම ද්‍රවශීලතාවය. දරුවනේ ඉහළ ද්‍රවශීලතාවයක් කියන්නේ අපේ ජංගම වාක්‍යම් ටික බේරුම් කරන්න හොඳ හැකියාවක් තියෙනවා කියන එක. ඉහළ ද්‍රවශීලතාවයක් තියෙනවා කියන්නේ අපේ ජංගම වාක්‍යම් බේරුම් කරන්න හොඳ හැකියාවක් තියෙනවා. හොඳට අපේ ජංගම වත්කම් තියෙනවා කියන අර්ථයෙන්. ඉතින් බීටා සමාගමේ දරුවනේ ජංගම අනුපාතයේ පැත්තෙන් එක ජංගම වක්කීමක් ගෙවන්න ජංගම වත්කම් 2.8ක් තියෙනවා. එක ජංගම වක්කීමක් ගෙවන්න ෂණික වත්කම් 2.5ක් තියෙනවා. අනිත් ව්‍යාපාර දෙකේ චුට්ටයි තියෙන්නේ. දැන් ඔයාගෙන් අහුවොත් දෙවෙනියට හොඳ කොයි ව්‍යාපාරයද? දෙවෙනියට හොඳ ගැමානේ. දෙවෙනියට හොඳ ගැමා. පැහැදිලි? ඇල්ෆා නම් හොඳම නැහැ. රයිට්. ඒ නිසා ප්‍රශ්න අංක 3ට උත්තරේ සීමිත බීටා පොදු සමාගම මොකද්ද පදනම් කරගත් අනුපාත දෙකක් තියෙනවා. ජංගම අනුපාතයයි ෂණික වත්කම් අනුපාතයයි. ඊළඟ එකට උත්තරය කියන්නේ ආයෝජනයේ මත වැඩිම ප්‍රතිලාභ ජනනය කරනු ලබන සමාගම. ආයෝජනයේ මත වැඩිම ප්‍රතිලාභ ජනනය කරනු ලබන සමාගම. අපිට ගන්න වෙන්නේ මෙන්න මෙයාවනේ. හරි. මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතයෙන්. ප්‍රතිලාභ ගැන කතා කරද්දී ඉතින් ඒක නම් දැක්ක ගමන් තේරෙනවා නේද? උත්තරේ මොකද්ද? ගැමා. රුපියල් 100ක් වත්කම් තියෙනවා නම් ඒ මත රුපියල් 14ක ප්‍රොෆිට් එකක් තියෙනවා. මේකේ රුපියල් 100ක වත්කම් තියෙනවා නම් ඒ මත තියෙන ප්‍රොෆිට් එක රුපියල් 12යි. අරයාගේ රුපියල් 9යි. ඉතින් වඩාත් හොඳ ප්‍රොෆිට් එකක් තියෙන්නේ ගැමා සමාගමට. ඒ නිසා උත්තරේ ගැමා සමාගම අනුපාතයේ මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය.
ඊළඟට ගනුදෙනුකරුවන්ගෙන් මුදල් එකතු කිරීමේදී වැඩිම කාර්යක්ෂමතාවය දක්වන සමාගම. මොකක්ද අපිට ගන්න තියෙන සූත්‍රය? අනුපාතය, ණයගැති පෙරවැටුප් අනුපාතය. ඉතින් ආහනේ ගනුදෙනුකරුවන්ගෙන් මුදල් එකතු කිරීමේදී වැඩිම කාර්යක්ෂමතාවය. ඉතින් වාර ගන්න වැඩි එක ගන්න. මම වාට කිව්වනේ ණයගැති පෙරවැටුප් අනුපාතය කියන්නේ දරුවනේ ණයගැතියෝ මුදල් ලබා දෙන වාර ගන්නනේ. ඒ වාර ගන්න වැඩි වෙන එක හොඳයි. පැහැදිලි? ඉතින් මෙයාගේ වාර 4.1යි මෙයාගේ 4.5යි මෙයාගේ 3.8යි. ඉතින් මෙයාගේ වාර ගන්න වැඩි. නේ? මෙයාගේ වාර ගන්න වැඩි. වාර ගන්න වැඩි වෙනවා කියන්නේ ඉතා ඉක්මනින් ණයගැතියන්ගෙන් අපිට සල්ලි හම්බ වෙනවා කියන අර්ථය. පැහැදිලි? ඉතා ඉක්මනින් අපිට සල්ලි හම්බ වෙනවා කියන අර්ථය නිසා උත්තරේ බීටා පොදු සමාගම අපි පදනම් කරගත් අනුපාතේ ණයගැති පරිවැටුප් අනුපාතේ. ණයගැති පරිවැටුප් අනුපාතේ නැත්නම් ඒ වාර ගාණින් එන්නේ ළමයිනේ ණයගැතියෝ මුදල් ලබා දෙන වාර ගාණ. ඒ වාර ගාණ වැඩි වෙන්න ඉතා ඉක්මනින් දරුවනේ ණයගැතියෝ සල්ලි ටික අපිට දෙනවා. වාර ගාණ අඩු වෙන්න හොඳ නැහැ. මේකේ අහන ප්‍රශ්නය ඇවිල්ලා හොඳම සමාගමයි ඒකට පදනම් කරගත්ත අනුපාතය. එච්චරයි ලියන්න ඕනේ. මම මේ තවත් පැහැදිලි කරනවා ඒකට උත්තරේ ගන්න විදිය. හරි ඒක ලියන්න අවශ්‍ය නැහැ. හේතුව ලියන්න අවශ්‍ය නැහැ. ඇයි ඔයා උත්තරේ ගත්තේ කියන්නේ හේතුව ලියන්න අවශ්‍ය නැහැ. ඒක ඉල්ලලා නැහැ. ඉල්ලුවොත් විතරයි උත්තරේ ලියන්න ඕනේ. හරි. එක්කෙනෙක් අහනවා මේ ගානට අනුව සල්ලි ආයෝජනය කරන්න හොඳම සමාගම මොකක්ද? කියලා එක්කෙනෙක් අහනවා. මේ ගානට අනුව සල්ලි ආයෝජනය කරන්න තියෙන හොඳම සමාගම තමයි ඉතින් අපිට බෙස්ට් සාමාන්‍යයෙන් ගොඩක් හොඳ පැත්තක් ආවේ ගොඩක්ම කාගේ පැත්තද? කොයි ව්‍යාපාරෙද? බීටානේ. ඒ නිසා අපිට බීටා කියලා කියන්න පුළුවන්. නමුත් දරුවනේ එහෙම අපිට කෙලින්ම කියන්න බෑ බීටම කියලා. නමුත් අපිට මේ ගානට අනුව ගොඩක් හොඳ පැත්තක් අපිට දකින්න ලැබුණේ බීටාගේ පැත්ත. හරි. ඇල්ෆා ගොඩක් චාටර්. හරි. එයාලගේ අර ද්‍රවශීලතාවයම අන්තිමයි. මේවා එහෙම අවුල් මේ. right. ඉතින් මේ තියෙන දත් අනුව සාමාන්‍යයෙන් බීටා කියන්නේ හොඳ ව්‍යාපාරයක්. මොකද ද්‍රවශීල මේ තෝලනයේ පැත්තනොත් සාමාන්‍යයෙන් ඉන්නවා. ඉතින් ඒක මෙහෙම ඒක හරියටම කියන්න බෑ බීටම කියලා. සාමාන්‍යයෙන් යන විදිහට බීටා තමයි ටිකක් හරි හොඳ. හරි. බීටා සාමාන්‍යයෙන් බීටාගේ තොග පරිවැටුප් අනුපාතය හොඳට තිබ්බා. ඒ වගේම බීටාගේ ක්ෂණික වත්කම් අනුපාතය සහ ජංගම අනුපාතය හොඳට තිබ්බා. ඒ නිසා බීටා ටිකක් හොඳයි කියන්න පුළුවන්. එහෙමයි කියලා එහෙමම කියන්න බෑ ඉතින්. මේ තියෙන තොරතුරු අනුව අවුලක් නැහැ. හරි. හැබැයි මතක තියාගන්න මේ ඉහළ තෝලනයක් බීටාගේ තියෙන නිසා එච්චර හොඳ නැහැ. මොකද බීටාගේ නේද ඉහළම තෝලනය. ඉහළ තෝලනයක් තියෙනවා කියන්නේ යාලා ලෝන් අරන් වැඩි කියන එක සාමාන්‍යයෙන් ටිකක්. හරි. දැන් ඉහළ තෝලනයක් කියන එකේදීත් ආවේ බීටානේ. එතකොට බීටා ණය අරන් වැඩි ය. එහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. හැබැයි ඉතින් අර බීටා කියන එක්කෙනා ණයගති පරිවැටුප් අනුපාතේනොත් ඉදිරියෙන් ඉන්න හින්දා ශනික වත්කම් අනුපාතේනොත් ඉදිරියෙන් ඉන්න හින්දා ජංගම අනුපාතේනොත් ඉදිරියෙන් ඉන්න නිසා එයා හොඳ ව්‍යාපාරයක් හොඳ මට්ටමක ඉන්න අනිත් දෙන්නට සාපේක්ෂව. හැබැයි තෝලන අනුපාතයේ පැත්තෙන් ගත්තොත් එයා පොඩ්ඩක් වැඩි ණය අරගෙන. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ණය ටිකෙන් අපි හරියට බිස්නස් එක කරනවා නම් ප්‍රශ්නයක් නෑ. ණය වැඩි වුණාට අවුලක් නෑ දරුවනේ. දැන් ලංකාව ණය බරින් වැඩි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ණය ගෙවා ගන්න බෑ. මතක තියාගන්න අපේ ණය වැඩි වුණාට දැන් රටක් විදිහට අපේ රටේ දරුවනේ ණය වැඩි වුණාට ප්‍රශ්නයක් නෑ. ඒ ණය ගෙවන්න පුළුවන්. නමුත් අපි රටක් විදිහට අසාර්ථකයි. ණය අරගෙන වැඩි ණය ගෙවන්න විදියක් නෑ. හරි? ඒ කියන්නේ මතක තියාගන්න අපි කොච්චර ණය ගත්ත ප්‍රශ්නයක් නෑ. ණය බරින් වැඩි වුණාට ප්‍රශ්නයක් නෑ. අපි ඒ ගන්න ණයෙන් හරියට බිස්නස් එක කරලා ඒකෙන් ප්‍රොෆිට් හොයලා ඒකෙන් සල්ලි හොයලා අපිට දවසක පුළුවන් බයක් නැතුව අර ණය ටික ගෙවන්න. දැන් ලංකාවේ වෙලා තියෙන්නේ අපි අම්පාන ණය අරගෙන රජේ. හැබැයි ඒවෙන් කරපු දෙයක්වත් නැහැ. ඒකෙන් හම්බ කරපු දෙයක්වත් නැහැ. දැන් ඒ නිසා ණය ගෙවා ගන්න බෑ. අන්න එතනයි ෆේල් කියන්නේ. ණය ඕන තරම් ගත්තට ප්‍රශ්නයක් නැහැ රටක්. හරි? ඒ ණයෙන් අපි සල්ලි ටික හරියට ඒ ගත්ත ණය ටික හරියට අදාළ තැන්වල ආයෝජනය කළා, අදාළ කර්මාන්ත බිහි කරලා, ඒකෙන් සල්ලි හම්බ කරලා
ඒ සල්ලි අර අපිට ණය ගෙවන්න පුළුවන්. පැහැදිලි? එහෙනම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගත්ත සල්ලි ටික අපි හරියට ඉන්වෙස්ට් කරලා පිටරට ආයෝජකින්ව ලංකාවට ගෙන්නලා ඒ වැඩසටහන් ටික හරියට කරපු නැති නිසා තමයි දැන් ලංකාව ණය උගුලක ඉන්නේ. පැහැදිලි? ඉතින් ඒකයි මතක තියාගන්න කවදාවත් කොතනකදීවත් කියන්න එපා ණය වැඩි නිසා අපි හොඳ නැහැ කියන්නේ. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ණය ඕන තරම් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ ණය අපිට ගෙවන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ණය ඕන තරම් අරගෙන තිබ්බට අවුලක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒවා ගෙවන්න බැයිද කියන එක. ගෙවන්න බැයි නම් අපි ෆේල්, ගෙවන්න පුළුවන් නම් අවුලක් නැහැ ණය කොච්චර ගත්තත්. වෙලා තියෙන අපි රටක් විදිහට ණය අරගෙන අම්බානට ඒව හරිතැන් වල ආයෝජනය නොකරපු නිසා හරියට සල්ලි අපිට ආවේ නැහැ. ප්‍රතිලාභ නැහැ අපිට. හරි. ඒක ඇත්ත කතාව. හරි ප්‍රතිලාභ තිබ්බනම් ඒ ණය ගෙවන්න පුළුවන්. හරි අපි විදේශ සල්ලිනේ රටට ගෙන්න ගන්න ඕනේ. හරි. තේරුණානේ? හරි. ඒ ප්‍රශ්නේ ඉවරයි. අපි යමුද එහෙනම් 2020 හරිනේ. 2019 එන්න කට්ටිය විනාඩි 5ක් අරන් හදන්න තනියම කල්පනා කරලා විනාඩි 5ක් 10ක් දෙන්න මම කළා කල්පනා කරලා කරන්න හොඳ ළමයි වගේ. බලන්න පහත් තොරතුරු 2019 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත අනුර පොදු සමාගමට අදාළ වේ. right? විකුණුම් ආදායම දීලා වර්ෂයේ ලාභය දීලා ආදායම් බදු දීලා පොලී වියදම දීලා තවද 2019 3:31 දිනට පහත ශේෂ පැවතුණි. වර්ෂයේ අගට මෙන්න මේවා තියෙනවලු සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය මෙච්චරයි මුළු වත්කම් මෙච්චරයි. 2018 4:1කට කියන්නේ දරුවනේ වසර මුලට මුළු වත්කණුයි රඳවාගත්තේ පිළුයි මෙන්න මෙච්චරයි. 2019 3:31කට ඒ කියන්නේ වසර අගට සමාගමේ වගකීම් දිගුකාලීන ණය වලින් පමණක් සමන්විත වූ බව උපකල්පනය කරන්නලු. වර්ෂය අගට දරුවනේ වගකීම් තනිකර දිගුකාලීන ණය විතරයි. ඒ කියන්නේ ජංගම නොවන වගකීම් විතරයි. ජංගම වගකීම් නැහැ. කෙටි කාලින වගකීම් නැහැ. එයා ඔයාට කියන මුලින්ම සුද්ධ ලාභ අනුපාතය ගණනය කරන්නලු. සුද්ධ ලාභ අනුපාතය. සුද්ධ ලාභ අනුපාතය. right. කොහොම සුද්ධ ලාභ අනුපාතය අපි හොයන්නේ? 100ට කීයදාවේ කට්ටිය මැසේජ් දාන්න. සුද්ධ ලාභ අනුපාතය. සුද්ධ ලාභය බෙදනවා විකුණුම් වලින් වැඩි කරනවා 100. right? සුද්ධ ලාභය. මෙන්න මෙයානේ සුද්ධ ලාභය. වර්ෂය සඳහා ලාභය. එයා තමයි සුද්ධ ලාභය. රුපියල් 600යි. රුපියල් 600යි. විකුණුම් කීයද? එයා දීලා විකුණුම් ආදායම 9000යි. 100ට කීයක්ද ආයේ? බලන්න. ඔව් 100ට 6.6
6යි 7ක් වගේ එන්නේ නේ 6.67ක් නැත්නම් 7ක් වගේ ආසන්න වශයෙන් එනවා. එක්කෙනෙක් අහනවා ලාභයෙන් බදු අඩු කරන්නේ නැද්ද? නෑ බදු අඩු කරලා ඉවරනේ. මතක තියාගන්න හොඳටම වර්ෂය සඳහා ලාභය කියන්නේ කාලච්ඡේදයේ ලාභය. බදු අඩු කළ පසු ලාභය. හොඳට මතක තියාගන්න. වර්ෂය සඳහා ලාභය කියන්නේ කාලච්ඡේදයේ ලාභය. ඒ කියන්නේ බදු අඩු කළ පසු ලාභය දීලා තියෙන්නේ. පැහැදිලි? ඔය බදු අඩු කළ පසු ලාභය දීලා තියෙනවා. ආයි බද්ද අඩු කරන්න එපා. right? ඊළඟට. හරි නේද මේක? ප්‍රශ්නාංක 2 පොළී ආවරණ අනුපාතය. සූත්‍රය ලියලා කරන්න පුරුදු වෙන්න. හරි? නිකන් කරන්නම් වාලේ කරන්න එපා. සූත්‍රය මොකද්ද? මතකද කට්ටියට? අමතකයි නම් ගිහලා බලන්න ටියුට් එකට. මේ තියෙන්නේ. පොළී ආවරණ අනුපාතය. මේ තියෙන්නේ. බදු පෙරලාභයේ ධන පොළිය බෙදීම පොළිය. බදු පෙරලාභයේ ධන පොළිය බෙදීම පොළිය. හරි? එහෙනම් ලියන්න. බදු පෙරලාභයේ ධන පොළිය බෙදීම පොළිය. බදු පෙරලාභයේ ධන පොළිය බෙදීම පොළිය. බදු පෙරලාභය කීයද? කීයද අනිවාර්යෙන් බදු පෙරලාභය වෙන්න ඕනේ? 640ක් නේද? 640. ඇයි? බදු පසු 600යි. එහෙනම් බදු පෙර 640. මොකද බද්ද 40යි. මොකද බද්ද අඩු වෙලා තමයි මේ බදු පසු වෙන්නේ. එහෙනම් බදු පෙර නම් ඒකට බද්ද එකතු කරන්න. 600 කියන්නේ බදු පසු. නම් බදු පෙර වෙන්න නම් 40ක බද්ද එකතු කරන්න. එතකොට 640යි බදු පෙරලාභේ 640 40ක බද්ද අඩු වෙලා තමයි ඔය 600ක ලාභය ආවේ. දැන් 640යි. 640යි බදු පෙරලාභේ. පොලිය දීලාද? පොලිය වියදම 80යි. පොලිය වියදම 80යි. කීයද උත්තරේ එන්නේ? 80 එකතු කරලා 80ෙන්ම බෙදන්න. 9යි. මේකත් අපිට වාර විදියට ගන්න පුළුවන් දරුවනේ. කැමති නම් වාර විදියට ගන්නත් පුළුවන්. වාර 9යි. නැත්නම් 9ක් කියලා අපිට ගන්නත් පුළුවන්. ඔයා දන්නවද වැඩ? හරි. මාකින් එකේ ලකුණු දීලා තියෙන්නේ මෙන්න මෙතනට. මෙතනට ලකුණයි මෙතනට ලකුණයි. හරි. මේකෙත් මෙතනට ලකුණයි මෙතනට ලකුණයි. ඔන්න ඔහොම යන්නේ. හදන විදිය පෙන්නන්න. හරි. දැන් හිතන්නකෝ ඔයාගේ අතින් මෙතන 105ක් කියලා ආවා කියලා. එතකොට ලකුණු දෙකම නැහැනේ. දැන් එකපාර ඔයා උත්තරේ මේවා මුකුත් පෙන්වන්න නැතුව 106.67යි කියලා පෙන්නනවා. ලකුණු දෙක හම්බ වෙනවා. නමුත් හිතන්නකෝ මෙතන 105ක් කියලා දැම්මා කියලා. නමුත් ඔයා මේ දෙක හරියටම දාලා සුළු කරලා විතරයි වැරදි. ලකුණු දෙකම හම්බ වෙනවා. ඇයි මෙතනට ලකුණයි මෙතනට ලකුණයි. එකපාර උත්තරේ තියෙනවා නම් ඒකට ලකුණු දෙකයි. හැමතිස්සෙම හදන විදිය පෙන්නන්න. ඊළඟ ප්‍රශ්න හිමිකම මත ප්‍රතිලාභය. ලියන සූත්‍රය හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය. මොකද්ද මං කිව්වේ? කාලච්ඡේදයේ ලාභය බෙදන්න හිමිකම් ප්‍රාග්ධනෙන්නේ. හිමිකම් ප්‍රාග්ධනෙන් වැඩි කරන්න 100. කාලච්ඡේදයේ ලාභය බෙදන්න හිමිකමෙන් වැඩි කරන්න 100. හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය හොයන්නේ එහෙම. කාලච්ඡේදයේ ලාභය නම් අපි දන්නවනේ. කාලච්ඡේදයේ ලාභය 600යි. හිමිකම තමයි හොයාගන්න ඕනේ. How much? හිමිකම කීයද? හිමිකම හොයන්න. හිමිකම හොයන්න. වර්ෂය අගට හිමිකම. මොකද අපි වර්ෂය අගටනේ මේ සමීකරණය හොයන්නේ.
හිමිකම කීයද එන්නේ බලන්න. කො හොයලා දාන්න කට්ටිය මැසේජස් හිමිකම කීයද එන්නේ? හිමිකම කියන්නේ හිමිකම් ප්‍රාග්ධනය. මේ බලන්න. ඔන්න බලන්න. ළමයි මේකේ පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ හිමිකම හොයන විදිහ. හරි. දැන් අපිට හිමිකම හොයන්න එක්ක පුළුවන්නේ වත්කම් ටිකෙන් වගකීම අඩු කරන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි වගකීම් ටික දන්නේ නැහැ. හරි. ඒ නිසා අපිට එහෙම හොයන්න බෑ මේ වෙලාවේ. වගකීම් ටික අපි හරියට දන්නේ නැහැ. මේ ගානට අනුව. ඒ නිසා වත්කමෙන් වගකීම අඩු කරලා හිමිකම හොයාගන්න බෑ මේ වෙලාවේ. හැබැයි මෙන්න මෙහෙම පුළුවන්. අපි දන්නවා වසර අගට හිමිකමනේ දැන් අපිට හොයන්න ඕනේ. හිමිකම කියන්නේ වසර අගට කවුද කියන්නේ? වසර අගට හිමිකම කියන්නේ කවුද? මේ හිමිකම් ප්‍රාග්ධනය කියලා මම වාට ඉගැන්වුවේ කවුද කියන්නකො ඔක්කොටම කලින්. ඈ හිමිකම් ප්‍රාග්ධනය කියන්නේ දරුවනේ වසර අගට තියෙන සංචිතයි ප්‍රකාශිත ප්‍රාග්ධනය. ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන්නේ කොටස් ප්‍රාග්ධනය. වසර අගට ප්‍රකාශිත ප්‍රාග්ධනය කීයද? වසර අගට ප්‍රකාශිත ප්‍රාග්ධනය කීයද? 4200යි. සංචිත ටික හොයාගන්න. දරුවනේ මේ ගානේ තියෙන එකම සංචිතය රඳවා ගත්තේ අපිට ඕනේ වසර අගටනේ. වසර මුලට එයා දීලා තියෙනවා රඳවාගත් ඉපයුම් 1200යි. වසර මුලට මේ 2018 4යි එකට ඒ කියන්නේ වසර මුලට රඳවාගත් ඉපයුම් 1200යි. ඔයාට මතකද සමාගම් ගණන් හදද්දී හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ අපි ඔය ආරම්භක රඳවාගත් ඉපයුම් දාලා ඒ ආරම්භක රඳවාගත් ඉපයුම් තීරුවට එකතු වෙනවා නේද දරුවනේ? මෙන්න මෙයා කාලච්ඡේදේ ලාභය. පැහැදිලි? කාලච්ඡේදේ ලාභය කීයද? 600යි. අන්න එයා එකතු වෙන්න ඕනේ. පැහැදිලි? වර්ෂයේ මුල රඳවාගත් ඉපයුම් වලට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේදී දරුවනේ කාලච්ඡේදේ ලාභය අපි එකතු කරනවා. එහෙනම් 1200ට 600ක් එකතු වුණාම දැන් රඳවාගත් ඉපයුම් කීයද? 1800යි. අතුරු ලාභාංශ ගැන ඒව ගැන මුකුත් කියන්නේ නැහැ. ඒව තිබ්බනම් ඒව එකෙන් අඩු කරනවා. එතකොට තමයි වසර අගට හරිම රඳවාගත් ඉපයුම් එන්නේ. නමුත් මේ ගානේ රඳවාගත් ඉපයුම් තනිකර 1200 600 1800යි. වසර අගට වසර මුලට 1200යි වර්ෂයේ ලාභ එකතු වුණාම 1800යි. රඳ මේ මොනවත් අතුරු ලාභාංශ මුකුත් නැති නිසා තනිකර 1800මයි ගන්න වෙන්නේ. එහෙනම් කීයද? 6000යි. 6000යි නේද හිමිකම් ප්‍රාග්ධනය. හිමිකම් ප්‍රාග්ධනය 6000යි. තේරුණාද? උත්තරේ 100ට කී දෙන්නේ? 10යි. පොඩි තැන් තියෙනවා ඉතින් හිතන්න. හරි. ඒවා අපි ගණන් හදලා ඉතින් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. හරි. විභාගේ කල් ගිය එකේ වාසිය නම් ගන්න මාස දෙකක් විතර දැන් තව තියෙනවනේ. ගණන්ම හදන්න. හරි. අලුත් දේවල් ඉගෙන ගන්න. කම්මැලි වෙන්න එපා. හරි. පොඩි රෙස්ට් එකක් ගන්න ඕනි කියලා හිතන්න එපා. කල් ගියානේ කාලය තියෙනවනේ. නැත්තම් අර වෙන්නේ
මොකද්ද අර හාවට වෙච්ච දේ වෙන්නේ ඈ. හරි. මොකද්ද? හාව දුවගෙන ඉදි නිදාගත්තලුනේ. ඉබ්බ හිමින් යන හින්දා. විභාගේ කල් තියෙනවා කියලා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා සතියකින් දෙකකින් වැඩ පටන් ගන්නම් කියලා හිතලා නේද? පොඩ්ඩක් නිදාගෙන උදේ 10ට විතර නැගිටලා එහෙම ආතල් එකේ ඉන්න හදන්න එපා ඉතින් පොඩ්ඩක් හරි. ඒත් වැඩ කරන්න. මාස දෙකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. බුද්ධිමත් බව කියන්නේ ඒකයි. හම්බෙච්ච වාසියෙන් උපරිම ප්‍රයෝජන ගන්න. හරි? නැත්නම් අන්තිමට අර හාවට වෙච්ච දේ තමයි වෙන්නේ ඈ. ඔයාට කොච්චර හැකියාව තිබ්බත් වැඩක් නැහැ. ඔයා හරියට ඔයාගේ උපාය මාර්ග ටික හරියට ක්‍රියාත්මක කරේ නැත්නම් මේ මාස දෙකමාර. කම්මැලි වෙන්න එපා. මාස දෙකමාර තවත් වාසියක් විදිහට ගන්න. වෙස් වලාගත් ආශිර්වාදයක් විදිහට අරගෙන වැඩ ටික කරගෙන යන්න. හරි? ඒ නිසා මේ අලස වෙන්න එපා. මේ මාස දෙක ගැන සතුටින් හිතලා ධනාත්මකව හිතලා මේ මාස දෙකේ සුපිරියටම වැඩ කරන්න. ඒක තමයි වෙන්න ඕන දේ. අන්තිමට හාවට වෙච්ච දේ වෙන්නේ. ගණන්ම හදන්න. මොකද දැන් මම හිතන්නේ නැහැ තාම ප්‍රශ්න පත්‍ර print කරලා කියලා. මං හිතන්නේ නැහැ. පේපර් එක හදලා ඇති. print කරන්න මහලු කාලයක් යන්නේ නැහැ නේ යාළුවා. පේපර් එක හදන කෙනා පේපර් එක අමාරු කරන්න පුළුවන්. හරි? ඇත්ත කතාව ඒකයි. කියන්න බෑනේ. පේපර් එක හදන කෙනා හිතුවොත් මුන්ට කාලය වැඩි. පොඩ්ඩක් හිර කරන්න ඕනි. එහෙම හිතුවොත් එහෙමනේ. කියන්න බෑනේ. හැම ගානකම හිතන්න දෙයක් දෙනවා. ඒ නිසා ඔයා ප්‍රැක්ටිස් වෙලා යන්න ඕනේ. ඔයා රෙඩි වෙලා යන්න ඕනේ. ඔයා සටන් කරන්න සුප්‍රියට ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ විභාගෙට. මොන ප්‍රශ්නේ දුන්නත් සුප්‍රියට උත්තරේ ලියන්න. ඔයා වැඩ කරලා යන්න. හරි. ඔයා කොහොමද කැප වෙන්නේ? ඉතින් ඒකට අනුව තමයි ප්‍රතිඵල ලැබෙන්නේ ඈ. right. ප්‍රශ්න අංක 4. ඒකේ මොකක්ද ඊළඟට ඉල්ලන්නේ? මන්ට බලන්න. කොටසක ඉපෙවුම. අපිට අද හදපු මුල් කාලේ ඒ කියන්නේ අපි අද හැදුවනේ ගණන් වගේ ටියුට් එකේනේ. ඒ ටියුට් එකේ ගණන් වල අපිට ඒක අහුනේම නැහැ. නමුත් අපි වීඩියෝස් වලදී අපි ඒක කතා කරා. මේ තියෙන්නේ ඔයා මේ හරි තිබ්බ කොටසක ඉපෙවුම. මේ තියෙන්නේ. එන්න මෙයා තමයි දරුවනේ සිලබස් එකට අලුතෙන් ආපු අනුපාත දෙක. කොටසක ඉපෙවුම. මේවා ආයෝජන අනුපාත. ආයෝජකයින්ගේ අනුපාත. මොකද්ද සූත්‍රය? කොටසක ඉපෙවුම හොයන්නේ කොහොමද? කාලච්ඡේදයේ සාමාන්‍ය කොටස් සඳහා බෙදීමට ඇති ලාභය. කාලච්ඡේදයේ සාමාන්‍ය කොටස් හිමියන් සඳහා බෙදීමට ඇති ලාභය කියන්නේ දරුවනේ වැඩි හිතන්න එපා. ඕක ගැන පොඩ්ඩක් ගැඹුරෙන් කතා කරන්න ඕනේ පරණ සිලබස් එකේ. නමුත් මේ සිලබස් එකේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. තනිකර කාලච්ඡේදයේ සාමාන්‍ය කොටස් සඳහා බෙදීමට ඇති ලාභය කියන්නේ තනිකර කාලච්ඡේදයේ ලාභයමයි. නේ? කාලච්ඡේද ලාභයමයි. ඒක බෙදන්න ඕනේ සාමාන්‍ය කොටස් ගණන. ඉතින් කාලච්ඡේදයේ ලාභය අපි දන්නවා 600යි නේද? කාලච්ඡේදයේ ලාභය 600යි. ඒක බෙදන්න කියන්නේ සාමාන්‍ය කොටස් ගණනේ. මේ තියෙන කොටස් ගණන කීයද? 1,50,000යි. දහස් වලින් නම් 150යි. දහස් වලින් නම් 150යි. අපිට දහස් වලින් ඕනේ. මොකද අපි කාලච්ඡේදයේ ලාභය ගත්තේ දහස් වලින් 600නේ. ඒ නිසා මෙතනට 150,000. උත්තරේ කීයද එන්නේ? රුපියල් 4යි. මේකේ තේරුම තමයි අපි දරුවනේ යටට දැම්මේ කොටස් ගණනනේ. කොටස් ගණන. එක කොටසකට ප්‍රොෆිට් එක තියෙනවා රුපියල් 4ක්. එක කොටසකට අයිතිකාරීන්ට ප්‍රොෆිට් එකෙන් අයිති රුපියල් 4ක්. එක කොටසක් ගත්ත කෙනෙක්ට රුපියල් 4ක ප්‍රොෆිට් එකක් අයිති බිස්නස් එකෙන්. පැහැදිලි? ඉතින් මේක වැඩි වෙන එක ව්‍යාපාරයට මේක වැඩි වෙන එක හොඳයිද නැද්ද? සල්ලි ආයෝජනය කරන කට්ටියට. සල්ලි ආයෝජනය කරන කට්ටියට මේක හොඳයි වැඩි වෙන එක. හරි? මේක ව්‍යාපාරයේ පැත්තෙනුත් දරුවනේ හොඳයි වැඩි වෙන එක. මොකද එතකොටනේ තව තවත් සල්ලි ආයෝජනය කරන්න ව්‍යාපාරයට ආයෝජක. මේක අඩු වෙන්න මිනිස්සු කැමති නැහැ සල්ලි ආයෝජනය කරන්න. පැහැදිලිද? මේක වැඩි වෙන තරමට හොඳයි. එතකොට තමයි තවත් අයිතිකාරයෝ බිස්නස් එකට සල්ලි දාන්නේ. හරි? එක කොටසකට ප්‍රොෆිට් එකෙන් අයිති රුපියල් 4ක්. ඊළඟට අහන්නේ කාවද? ණය හිමිකම් අනුපාතය. අපි දන්න කියන යාළුවේ. මොකද්ද සූත්‍රය? උඩට දාන්නේ කාවද? ණය ප්‍රාග්ධනය. ඒ කියන්නේ දිගු කාලින ණය ටික ව්‍යාපාරේ යටට අපි දාන්නේ හිමිකම් ප්‍රාග්ධනය. හිමිකම් ප්‍රාග්ධනය.
හරි නේද? ණය ප්‍රාග්ධනය බෙදන්නේ හිමිකම් ප්‍රාග්ධනය. හිමිකම් ප්‍රාග්ධනය අපි හොයාගෙන ඉවරයි. හිමිකම කීයද ව්‍යාපාරේ? අපි කලින් හොයාගත්තා. හිමිකම 6,1000 නේද? හිමිකම 6,1000. ණය ප්‍රාග්ධනය. සාමාන්‍යයෙන් දරුවනේ ණය ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයේ ජංගම නොවන වගකීම්. නැත්නම් අපි කියනවා දිගු කාලීන ණය ටික. එක්සැමිනර් මෙන්න මෙතන කියනවා 2019 3.31 දිනට සමාගමේ වගකීම් ඔක්කොම දිගු කාලීන ණයලු. එහෙනම් වගකීම් ටික හොයාගන්න. වගකීම් කියන්නේ දිගු කාලීන ණය. මෙන්න මේ සූත්‍රයෙන් බැයිද? වත්කම් සමානයි. හරි. හිමිකම ධන වගකීම් නේද? වත්කම් සමානයි හිමිකම ධන වගකීම් නේද? පැහැදිලිද? අපේ සමීකරණයේ සාමාන්‍යයෙන් වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. කීයද කියලා බලන්න. ණය ප්‍රාග්ධනය කීයද එන්නේ බලන්න. ණය ප්‍රාග්ධනය කීයද එන්නේ? හරි. වත්කම් කීයද මේ ව්‍යාපාරේ? 8,400 වර්ෂයකටනේ මුළු වත්කම්. හිමිකම කීයද? 6,000යි. එහෙනම් වගකීම කීයද වෙන්න ඕනේ? 2,400යි. වගකීම් ටික තනිකර දිගු කාලීන ණය කියලා එක්සැමිනර් කියනවා. ඒ නිසා තනිකර ඒ වගකීම් දිගු කාලීන ණය. එහෙනම් උත්තරේ එනවා කීයද? 0.4. අවතෝලනද අදිතෝලනද? අවතෝලනද අදිතෝලනද? නිකමට මං අහන්නේ එක්සැමිනර් ඉල්ලලා නැහැ. අවතෝලනනේ. අවතෝලන. එකට අඩුයි නම් අවතෝලන. මේ සමහරු මේක ප්‍රතිශතයක් විදිහට දෙනවා. ඔයාලට මතකද 2020 ප්‍රතිශතයක් විදිහට මේක ඉදිරිපත් කළා තිබ්බේ. මේක ප්‍රතිශතයක් විදිහට 100ට කීයද? ප්‍රතිශතයක් විදිහට නම් 100ට කීයක්ද වෙන්න ඕනේ? 140ක්. ප්‍රතිශතයක් විදිහට ඉදිරිපත් කරනවා නම් ඔය උත්තරේ 100 වැඩි කරන්න. 140යි. ඉතින් ප්‍රතිශතයක් විදිහටත් සමහරු ඉදිරිපත් කරන නමුත් ගොඩාක් පොත්පත්වල දරුවනේ ඕක ඔය අනුපාතයක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. හරි. එහෙනම් මේ ප්‍රශ්නෙත් ඉවරයි ඈ. දැන් අපි 2020 කතා කරා 2019ත් කතා කරා. දැන් අපි යමු 2018. එන්න කට්ටියම දුවලෙන් 2018. ආව් දැන් කෙනෙක් අහනවා 2019 ගානේ වත්කම් පිරිවැටු ඇහුවොත් ඔව් දැන් මෙහෙමයි මේ මට ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනේ මේ 2019 සහ 2020 දී හරිද 2019 සහ 2020 පේපර්ස් දෙකක් ආවනේ පරණ සිලබස් එකේ කට්ටියට ප්‍රශ්න පත්‍රයක් ආවා අලුත් සිලබස් එකේ අයට ප්‍රශ්න පත්‍රයක් ආවා මේක දරුවනේ මේ අලුත් සිලබස් එකේ ප්‍රශ්න පත්‍ර දෙක අපි කරේ පරණ සිලබස් එකේ දරුවන්ගේ අනුපාත ප්‍රශ්නේ පොඩි පොඩි වෙනස්කම් වගේක් තියෙනවා හරි ඒක තේරුම් ගන්න මොකද යාලට පරණ සිලබස් එකෙන් අනුපාත ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒක වැඩි හිතන්න එපා. මම මේ අලුත් සිලබස් එකේ පේපර්ස් තමයි කතා කරන්නේ. පරණ සිලබස් එකේ ඒවා ඉතින් අපි කතා කරලා වැඩක් නැහැනේ. මහා ලොකු වෙනසක් නැහැ. එකම දේ ඉතින් අර සූත්‍රයක් දෙයක් අලුතෙන් ඇවිල්ලා ඇති. අර පේපර් එකේ ආකෘතිය වෙනස් මේකයි. හරි 2018ට යන් දුවලා 2018 ප්‍රශ්නාංක 6ට එන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශත් එක්ක තමයි තියෙන්නේ. හරි? හරි විනාඩි 5ක් දෙන්නම් තනියම කරන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශය කරන්න එපා. ඒවා අපි වෙනම ඒවා ඔක්කොම කරලා තියෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ ඔක්කොම හරි. පාස් පේපර්ස් ඔක්කොම හරි. මතකයිනේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ අපි තනි කර පාස් පේපර්ස් තරහා තමයි අරවැය තිබ්බේ. කතා කරේ මතකයිනේ. පාස් පේපර්ස් ටික ඔක්කොම හරි. එකක් දෙකක් ඉතිරි වෙලා ඇති. මෙන්න මේක කරන්න දැන්. ඉතින් මේක කරද්දි පොඩ්ඩක් මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රශ්නේ අතිරේක තොරතුරු ටික පොඩ්ඩක් කියවන්න. හරි. අනුපාතය හදද්දී අනුපාත ටික හදද්දී දැන් මුලින්ම ඉල්ලන්නේ ජංගම අනුපාතය. ඕක පොඩ්ඩක් හදද්දී මෙන්න මේකේ අතිරේක තොරතුරු පොඩ්ඩක් කියවන්න. සමහරක් විට ඕන වෙයි ඈ. සමහරක් විට මොකක් හරි අනුපාතයකට ඕන වෙයි. රයිට් විනාඩි 5ක් විතර දෙන්න හදාගෙන යන්න.
දැන් මේ වෙද්දී පේපර් එක අතේ තියෙන්න ඕනේ. හරි. දැන් මුලින්ම ඉල්ලන්නේ ජංගම අනුපාතය. රයිට්. ජංගම අනුපාතය හොයන්න තොරතුරු ටික බලලා. ඔව් හොයාගන්න. මොකද්ද අපෙන් මුලින්ම ඉල්ලන්නේ? ජංගම අනුපාතය. කොහොමද එන්නේ? කියන්න බලන්න. ජංගම අනුපාතය right. කියන්න බලන්න උත්තර. ජංගම අනුපාතය කොහොමද හොයන්නේ? ජංගම වත්කම් ටික බෙදන්න. ජංගම වගකීම් වලින්. නේද? බලන්න ජංගම වත්කම් කීයද? දැන් මෙයාලා මේව හොයන්න කියන්නේ කවදටද? ප්‍රවර්තන වර්ෂය සඳහා. එයා මේවා හොයන්න කියන දරුවනේ ප්‍රවර්තන වර්ෂය සඳහා. මේ වර්ෂයට විතරයි. එතකොට මෙන්න මේ තොරතුරු ටික විතරයි වැදගත්. පැහැදිලි? ඔන්න ඔය තොරතුරු ටික විතරයි වැදගත්. එතකොට දැන් ජංගම වත්කම් කීයද? මෙන්න මේ ටිකනේ ජංගම වත්කම්. තොග වෙළඳ ලැබිය යුතු මුදල් හා සමාන දෑ. මෙන්න මේ ටික කීයද? ජංගම වත්කම් 24200යි. 24200යි. ජංගම වගකීම්. මෙන්න මෙයා ජංගම වගකීමක් මෙයා ඔච්චරයි. ණය හිමියෝනේ වෙළඳ ගෙවිය යුතු. ආදායම් බදු සඳහා ප්‍රතිපාදන මතකයිද? ගෙවන්න තියෙන ටැක්ස් එකනේ ජංගම වගකීමක් බැංකු අයරාව ජංගම වගකීමක් 12000 කීයද?
right මෙතනින් කීය දෙන්නේ ජංගම වාක්‍යයෙන් ඔව් ඒක තියෙනවා මෙතන කීය දෙන්නේ දැනට ජංගම වාක්‍යයෙන් මෙතන කීයක් තියෙනවද 8600යි 500යි 2600 මෙතන කීයක් තියෙනවද 11700ක් තියෙනවා right very good දැන් ඔයාලට මම ගාන කියවන්න කියලා කිව්වේ ඒකයි මේ අතිරේක තොරතුරු වල දෙවෙනි එක්කෙනා කියවන්න 2018 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දිගු කාලින ණය මත මුළු පොලී වියදම 600යි මෙහි උපචිත පොලිය 400යි එය වැරදීමකි 2018 3.31 දිනට දිගු කාලින ණය ශේෂයට එකතු කර ඇත දරුවනේ මුළු පොලී වියදම 600යි මේකෙන් උපචිතයිලු 400ක් ඒක වැරදිලා දිගු කාලින ණය වලට එකතු කළා ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන දිගු කාලින ණය ටික වැරදි එයා කියන දිගු කාලින ණය කීයද වසරකට 10500යි ඒකෙන් අඩු කරන්න කීයද 400ක් 400ක් අඩු කරන්න පැහැදිලි තේරුණා 400ක් අඩු කරන්න ඒ 400 උපචිතයි කියන්නේ ඒකත් ජංගම වාක්‍යයක් නේද උපචිත පොලිය අනිවාර්යෙන් උපචිත පොලිය එතන 12100යි ජංගම වගකීම වෙන්නේ ළමයිනේ ඔක්කොම පොලි වියදම 600යි ඒකෙන් උපචිතයිලු 400ක් ඒක උපචිත පොලිය ජංගම වගකීමක් නේද අපි ගණන් හදද්දි ඒක යා ජංගම වගකීමක් විදිහට හඳුනාගන්නේ නැතුව දිගු කාලින ණය වලට එකතු කළා දැන් දිගු කාලින ණය වලින් අයින් කරන්න දැන් දිගු කාලින ණය ටික කීයද දරුවනේ සංශෝධනය කරපුවා 10500න් 400ක් අඩු කරපුවා 10100යි 10100 නේද දිගු කාලින ණය කීයද 10100යි 10100යි right හරි දැන් එනවා අපේ ජංගම වාක්‍යම් කීයද 20 sorry 12100යි 12100යි ජංගම වාක්‍යනොත් 12100යි දැන් මෙතන දාන 12100 දැන් තේරුණානේ කොහොමත් ඔයාට එක මිස් වෙන්නේ නැහැ මොකද මුදල් ප්‍රවාහ ප්‍රකාශ ගාන හදලානේ අනුපාත ටික කරන්නේ එතකොට අරක ටච් වෙනවා කොහොමද පැහැදිලි දැන් සමහරක් විට ඔයාට මෙතනදී ටච් නොවෙන්න පුළුවන් අර එකපාර අනුපාත ගාන අපි කරන්න ගත්තේ මේ අතිරේක තොරතුරු පොඩ්ඩක් ඒකයි මම කියවන්න කිව්වේ right උත්තරේ කීය දෙන්නේ 2ට 1යිලු මෙතනින් එන්නේ 2යි අපි උත්තරේ තියන්න ඕනේ අනුපාත විදිහට 2ට 1 right ඊළඟට ෂණික වත්කම් අනුපාතය නේද ෂණික වත්කම් අනුපාතය අපෙන් ඉල්ලන්නේ ෂණික වත්කම් අනුපාතය ෂණික වත්කම් ටික බෙදන්න ජංගම වගකීම් වලින් ඉතින් අපි දන්නවා ජංගම වගකීම් 12100ක් කියලා දැනටමත් හොයාගත්තා ෂණික වත්කම් කියන්නේ තොග සහ ඉදිරියට කළ වියදම් හැර නේ තොග සහ ඉදිරියට කළ වියදම් හැර ඒතර තොගේ ඇවිල්ලා 9680යි එයා හැර මෙන්න මෙයා හැර මෙන්න මේ දෙන්න විතරයි ගන්න ඕනේ ෂණික වත්කම් කියන්නේ ඔන්න ඔය කට්ටිය තොග සහ ඉදිරියට කළ වියදම් හැර අනිකුත් ජංගම වත්කම් කිය දෙන්නේ තොග සහ ඉදිරියට කළ වියදම් හැර අනිකුත් ජංගම වත්කම් මේ වෙලාවේ තොග හැර අනිකුත් ජංගම වත්කම් 9500යි 5020යි 14520යි නෝ 14520යි උත්තරේ කීය දෙන්නේ 1.2යි එනිසා 1.291 එහෙම දාන්න පුළුවන් 1.2 කියලා ලියන්න පුළුවන් නැත්නම් 1.291 ඊළඟ ප්‍රශ්නේ
ඊළඟට කාවද හොයන්න කියන්නේ? හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය. කියන සූත්‍රය හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය. කාලච්ඡේදයේ ලාභය බෙදන්න කිව්වා මුළු හිමිකමෙන්. නැත්නම් හිමිකම් ප්‍රාග්ධනය. හිමිකම් ප්‍රාග්ධනය. කාලච්ඡේදයේ ලාභය බෙදන්න කිව්වා හිමිකම් ප්‍රාග්ධනෙන් වැඩි කරන්න කිව්වා 100. කාලච්ඡේදයේ ලාභය කීයද? හොයාගන්න. කාලච්ඡේදයේ ලාභය හොයාගන්න. ගානේ පොඩ අතිරේක තොරතුරු කියවලා කාලච්ඡේදයේ ලාභය හොයාගන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශ සහ අසම්පූර්ණ සටහන් දැනුම ඕනේ. හොයාගන්න බලන්න. අතිරේක තොරතුරුත් කියවලා කාලච්ඡේදයේ ලාභය හොයාගන්න. දැන් ඔයාට ආදායම් ප්‍රකාශයක් පොඩ්ඩක්වත් දීලා නැහැ නේද? ළමයි ආදායම් ප්‍රකාශයක් පොඩ්ඩක්වත් දීලා නැහැ නේද? එතකොට ආදායම් ප්‍රකාශයක් පොඩ්ඩක්වත් දීලා නැහැ. හරි? හරි. ආදායම් ප්‍රකාශයක් පොඩ්ඩක්වත් දීලා නැහැ. හරි? හැබැයි අතිරේක තොරතුරු ටික කියවන්න. very good. හරි. අතිරේක තොරතුරු වල තියෙනවා නේ. 2018 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බදු පෙර හා බදු පසු ලාභ 6,10යි 4,500යි. අපිට ඕනේ මොන ලාභයද? කාලච්ඡේදයේ ලාභය. කාලච්ඡේදයේ ලාභය කියන්නේ මොකද්ද? බදු පසු ලාභය. බදු පසු ලාභය. right? හරි. අපිට ඕනේ බදු පසු ලාභය. බදු පෙර අපිට වැඩක් නැහැ. අපිට ඕනේ බදු පසු ලාභය. බදු පසු ලාභය 4,500යි. ආදායම් ප්‍රකාශයක් දීලා නැහැ. නමුත් අතිරේක තොරතුරු වල දීලා තියෙනවා නේ. right good. 4,500යි. හිමිකම යාව හොයන්න ලේසියිනේ. වසර අගට හිමිකම්. මෙයයි මෙයයි මෙයයි. මෙන්න මේ තුන් දෙනා. ප්‍රකාශිත ප්‍රාර්ථනය සංචිත රඳවාගත් පිටුව. 22,800යි 2,000යි 5,200යි. එයාලා අතිරේක තොරතුරෙන් බලන්න වෙනස් වෙන්නේ නැහැ නේද? වෙනස් වෙන්නේ නැහැ නේ ඒගොල්ලෝ. නෑ අතිරේක තොරතුරු වල එයාලා වෙනස් වෙන්නේ නැහැ කොහොමද? හරි උත්තර ටික දීලා තියෙන්නේ. කීයද එන්නේ 22,800යි 2,000යි 5,200යි. 30,000යිද? 30,000යි. 100ට කීයක් දෙන්නේ? 115යි නේ. 115යි. 115. ඊළඟට එක හරි දෙක හරි තුන හරි. ණය හිමිකම් අනුපාතය. ණය ප්‍රාග්ධනය බෙදන්න හිමිකම් ප්‍රාග්ධනය. ණය ප්‍රාග්ධනය බෙදන්න හිමිකම් ප්‍රාග්ධනය. සාමාන්‍යයෙන් ණය ප්‍රාග්ධනය කියන්නේ දිගු කාලින ණය. ණය ප්‍රාග්ධනය නැත්නම් අපි කියනවා ජංගම නොවන වගකීම්. right? බලන්න ණය ප්‍රාග්ධනය කොච්චරක් තියෙනවද කියලා. අපි අප්ඩේට් කරා නේද? සංශෝධනය කරා. දිගු කාලින ණය ටික. මෙන්න මෙයානේ. එයාගේ හරි වගේ කීයද? 10,500 10,100. 10,100යි. අපි ආ වෙනස් කරානේ. හිමිකම් ප්‍රාග්ධනය අපි හොයාගත්තා දැනටමත් 30,000යි. 30,000යි මේ. කලින් අපි හොයාගත්තා හිමිකම් ප්‍රාග්ධනය. කීය දෙන්නේ? බිංදුව දශම 3.3ක් වගේ දෙන්නේ. අවතෝලන අවස්ථාවක් මෙතනත් නේ. අවතෝලන අවස්ථාවක්. අවතෝලන අවස්ථාවක්. ඊළඟට කාවද ඉල්ලන්නේ? පොලි ආවරණ අනුපාතය. පොලි ආවරණ අනුපාතය.
පොලි ආවරණ අනුපාතය කොහොමද හොයන්නේ? මොකද්ද සූත්‍රය? පොලි ආවරණ අනුපාතය වෙන සූත්‍රය මොකද්ද? බදු පෙරලාභය ගන්න ඈ. නෝක පොඩ්ඩක් අමතක වෙයි. බදු පෙරලාභය අපි ගන්න ඕනේ. බදු පෙරලාභය මතකයිනේ. බදු පෙර ලාභය ධන පොලිය බෙදන්න පොලිය. බදු පෙර ලාභය ධන පොලිය ධන පොලිය. බදු පෙර ලාභය ධන පොලිය බෙදීම පොලිය. බදු පෙර ලාභය එක්සැමින දීලා තිබ්බා. මේ තියෙන්නේ 610යි. බදු පෙර ලාභය 610යි. බදු පෙර ලාභය 610යි. බදු පෙර ලාභය 610යි. පොලිය පොලිය කීයද? 600යි. දිගු කාලින් ණය මත මුළු පොලිය වියදම 600යි කියලා දෙවෙනි අතිරේක තොරතුරේ කිව්වා. දැන් මේමයි මේ ස්ක්‍රීන් ෂෙයා කරන එකෙන් ඕගොල්ලෝ පාස් පේපරේ බලන් ඉන්න හදන්න එපා. ඒක හොල්මන් වගේනේ. අමාරුයිනේ. හරිද? මම මේ කාට හරි එහෙම හරි බලන කෙනෙක්ට තමයි මම මේ පෙන්න ඉන්නේ. ඔයාලගේ අතේ තියෙන්න ඕනේ පේපර් එක. හරි මේ වෙද්දිත් ඔයාගා පාස් පේපර්ස් ටික නැත්තයි ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් මේ වෙලාවටත් නෑ කියන්නේ. මේ වෙද්දි විභාගෙත් ළඟයි. පාස් පේපර්ස් ටික නෑ. හරි? පොලියත් 600 නිසා බෙදන්නත් ඕනේ 600. කිය දෙන්නේ 11යිලු 11යිලු පොලිය ආවරණ අනුපාතය 11යි. ඔතනින් එන්නේ දරුවනේ පොලී ගෙවීමේ හැකියාව. ගත්ත ණයවලට පොලී ගෙවන්න පුළුවන් හැකියාව වෙන්නේ. රුපියලක පොලියක් ගෙවන්න මේ ව්‍යාපාරයේ ප්‍රොෆිට් එක තියෙනවා රුපියල් 11ක්. පැහැදිලි? රුපියලක පොලියක් ගෙවන්න ප්‍රොෆිට් එක තියෙනවා රුපියල් 11ක්. නැත්තම් තව කෙනෙක් සමහරව අර්ථ දක්වනවා වාර 11කින් පොලී ගෙවන්න පුළුවන් කියලා. පැහැදිලි? වාර 11කින් පොලී ගෙවන්න පුළුවන් කියලා සමහරව අර්ථ දක්වනවා. වාර 11කින් පොලී ගෙවන්න පුළුවන්. නැත්තම් රුපියලක පොලී ගෙවන්න ව්‍යාපාර ආයතන තුල රුපියල් 11ක ප්‍රොෆිට් එකක් තියෙනවා. නැත්තම් වාර 11කින් පොලිය ගෙවන්න පුළුවන් කියන අදහසත් ඔතන තියෙනවා. දෙකම එකයිනේ කියන කතාව. රයිට් එච්චරයිනේ. බලන්න ඒ අවුරුද්දේ අනුපාත ප්‍රශ්න ලකුණු කීයක්ද? ඒ අවුරුද්දේ ලකුණු 5යි. ඒ අවුරුද්දේ 5යි කියන්නේ ඉතින් මේ පරණ සිලබස් එකට අනුවනේ. 2018 පරණ සිලබස් හරි. 2020 අනුපාත ප්‍රශ්න ලකුණු 10යි. දැක්කද? 10ක් දීලා. 2020ත් එහෙමයි නේද? 19ත් ලකුණු 10යි. 20ත් 10යි 18 පරණ සිලබස් නිසා ලකුණු 5යි. ඇතිනේ රයිට් පොඩ්ඩක් ඉන්නකෝ තව MCQ එකකට පොඩ්ඩක් යන්න විනාඩියක් ඉන්නකෝ කොහොම පොඩ්ඩක් ඉන්න විනාඩියක් MCQ දෙක තුනකුත් හදමු 2018 කෙටි ප්‍රශ්න අංක 23 කරන්න 23 ඉක්මන් කළා කරන්න විනාඩි 1:00මාරෙන් කරන්න ඕනේ ඈ දෙදස් දහට හොඳේ
දැන් ඉවර වෙන්න ඕන. 2018 3:31 දිනේන අවසාන වර්ෂය සඳහා සීමිත සමන් පොදු සමාගමට පහත් තොරතුරු අදාළ වේ. ලේසි ළමයි විකුණුම් දීලා දලලාභය දීලා. එහෙනම් විකුණුම් පිරිවැය කීයද? විකුණුම් සහ දලලාභය දීලා නම් විකුණුම් පිරිවැය 1000යි නේද? විකුණුම් පිරිවැය 1000යි. හරි. ඒක අපිට ඕන වෙයි. සාමාන්‍ය තොගේ 200යි. 2018 3:31 දිනෙන් අවසාන වර්ෂය සඳහා ණය එකතු කිරීමේ කාලය දින 45යි. ණය එකතු කිරීමේ කාලය දින 45යි. වසරකට දින 360යි. ඔයාට මතකද ළමයිනේ දින 360 දැන් මෙයා කියන්නේ දින 360යි. මම කිව්වේ එක්සැමිනර් කියනවා 365ද 360ද කියලා. දින 360 ඔයාට මතකද ණය ගැති පිරිවැටු අනුපාතයෙන්. හරි. ණය ගැති පිරිවැටුප් අනුපාතයෙන්. හරි. දින 360 ණය ගැති පිරිවැටුප් අනුපාතයෙන් බෙදුවාම දින 360 ණය ගැති පිරිවැටුප් අනුපාතයෙන් බෙදුවාම නේද ඔන්න ඔය දින 45 එන්න ඕනේ. ඈ ණය එකතු කිරීමේ කාලය එන්නේ දින 360 ණය ගැති පිරිවැටුප් අනුපාතයෙන් වාර ගාණෙන් බෙදුවාම. එහෙනම් වාර කීයද කියන්නේ? වාර කීයද? වාර කීයද? නිකන් කියන්න බලන්න. තුන්සිය 60 බෙදන්න 45න් වාර 8යි. මේ වාර 8 එන්නේ කොහොමද කියන්නේ? මේ වාර 8 කියන්නේ මොකද්ද? ණය ගැති පිරිවැටුප් අනුපාතය. ණය ගැති පිරිවැටුප් අනුපාතය එන්නේ ණයට විකුණුම් සාමාන්‍ය ණය ගැතියන්ගෙන් බෙදුවහම. මතකද? ණයට විකුණුම් සාමාන්‍ය ණය ගැතියන්ගෙන් බෙදුවහම තමයි දරුවනේ ණය ගැති පිරිවැටුප් අනුපාතය එන්නේ. ණය ගැති පිරිවැටුප් අනුපාතය 8යි. ණයට විකුණුම් ගාණ කිව්වා 2400යි. එහෙනම් සාමාන්‍ය ණය ගැතියෝ කීයද? මං කිව්ව එක තේරුණාද? ණය ගැති පිරිවැටුප් අනුපාතය 8 හෙව්වේ අපි ඒ කාලේ ණයට විකුණුම් බෙදුවා සාමාන්‍ය ණය ගැතියන්ගෙන්. ණයට විකුණුම් ගානේ 2400යි. x දැම්ම සාමාන්‍ය ණය ගැතියන්ට සමාන කරා ඒ වාර 8ට. එහෙනම් x කීයද දෙන්න ඕනේ? 300යි. එහෙනම් 300යි සාමාන්‍ය ණය ගැතියෝ. x කියන්නේ සාමාන්‍ය ණය ගැතියෝ. පැහැදිලි? මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. තේරුණානේ? ඊට පස්සේ එයා තව ඉල්ලනවා තොග රැඳුම් කාලය. ඉතින් තොග රැඳුම් කාලය හොයන්න නම් ඔයා මුලින්ම තොග පිරිවැටුප් අනුපාතය හොයාගන්න. තොග පිරිවැටුප් අනුපාතය හොයන්නේ විකුණුම් පිරිවැය බෙදන්න ඕනේ සාමාන්‍ය තොගෙන්. විකුණුම් පිරිවැය 1000යි සාමාන්‍ය තොගේ 200යි 5යි තොග පිරිවැටුප් අනුපාතය. ඒ තොග පිරිවැටුප් අනුපාතය අරගෙන ඒක බෙදනවා ඒක ගන්නවා කාව බෙදන්නද? දින 360 බෙදන්න. දින 360 බෙදන්න ඒ පහෙන් එතකොට එනවා හරි දින 72යි. පැහැදිලි? දින 72යි. තේරුණාද? තොග රැඳුම් කාලේ දින 72යි. උත්තරේ උත්තරාංක කීයද? උත්තරේ උත්තරාංක කීයද? පහනේ. sorry. right. this සූත්‍ර ටික ඔළුවේ තියෙන්න ඕනේ. තොග රැඳුම් කාලය ගන්න මම මුලින්ම කරේ තොග පිරිවැඩුප් අනුපාතය හොයාගත්තා. ඒකට මම කරේ විකුණුම් පිරිවැය 1000 බෙදුවා සාමාන්‍ය තොගේ. එතකොට එනවා තොග පිරිවැඩුප් අනුපාතය 5යි. අපි දන්නවා දින 300ට ඒ තොග පිරිවැඩුප් අනුපාතයෙන් බෙදුවාම එන්නේ තොග රැඳුම් කාලය. right. ඒ MCQ එක තේරුණානේ? අපි බලමුද පොඩ්ඩක් අනුපාත වලින් ඇවිල්ලාද කියලා ඒකේ කෙටි උත්තර ලියන්න. සාමාන්‍යයෙන් එන්න ඕනේ. බලමු. ඔයාලා ඉතුරු පාස් පේපර්ස් කරන්න මම ඔන්න අවශ්‍ය දේවල් ටික කරා. දැන් ඔයාගේ අතේ තියෙන්නේ මේ ඔක්කොම මමයි ඔයයි කරන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් මේක 2012 පාස් පේපර් එක ගත්තා. MCQ ටිකයි රචනා ප්‍රශ්න පත්‍රය කරා. කරන්න. ප්‍රශ්නාංක කීයද? 46. අද දවසේ අවසාන ප්‍රශ්නය. ප්‍රශ්නාංක 46.
කරාද? දල්ලාභ අනුපාතය කීයද? දල්ලාභ අනුපාතය හොයන්න ඉතින් දලලාභය 4800යි. එයා බෙදන්න ඕනේ විකුණුම් වලින්. විකුණුම් කීයද? මෙන්න මේ දෙන්නගේ එකතුව. විකුණුම් කීයද එන්නේ? 8යි 2යි 10යි 7යි 12000යි නේ. විකුණුම් 12000යි. මොකද විකුණුම් පරිවැයයි විකුණුනේ අතර වෙනසනේ දලලාභ. නිසා 12000 මෙතනට දාන්න. වැඩි කරනවා 100. පැහැදිලි? වැඩි කරනවා 100. කීයද එන්නේ? දලලාභය 4800 බෙදුවා විකුණුම් වලින් වැඩි කරා 100ෙන් දලලාභ අනුපාතය 140යිලු. ඊළඟට ඉල්ලන්නේ සුද්ධ ලාභ අනුපාතය. ඉතින් ඒකට සුද්ධ ලාභය හොයන්න ඕනේ. සුද්ධ ලාභය හොයලා ඒක වැඩි කරන්න 100. එතකොට එනවා සුද්ධ ලාභ අනුපාතය. විකුණුම් ටික 12000යි සුද්ධ ලාභය හොයාගන්න. ඉතින් ලේසියනේ. දල ලාභය කීයද? 4800යි. දල ලාභයට 4800යි. දල ලාභයට එකතු කරේ අපි කාවද? වෙනත් ආදායම් 6300යි. හරිද? දල ලාභයේ දරුවනේ 4800යි. ඒකට වෙනත් ආදායම් එකතු කරන්න 1500. එතකොට එනවා 6300. ඒකෙන් මෙහෙයුම් වියදම් මූල්‍ය වියදම් ටික අඩු කරන්න. බෙදා හැරීම් පරිපාලන දේවල්නේ. මෙහෙයුම් කියන්නේ තව මූල්‍ය හරිනේ. ඒ සෙට් එක අඩු කරපුවාම 0.01800ක් එනවා. මේ ඇවිල්ලා බදු පෙරලාභ. නේද? බදු පෙරලාභ. අපිට වෙනත් විස්තීර්ණ ආදායම් වැඩක් තියනවද අප්පා? නෑ ඔය රවට්ටන්නනේ දීලා තියෙන්නේ. වෙනත් විස්තීර්ණ ආදායම් වැඩක් නෑ. දැන් අපිට ඕනේ බදු පෙරලාභෙද බදු පසුලාභෙද? බදු පසු. සුද්ධ ලාභය කියන්නේ බදු පසුලාභය. ඒතර එයා කියනවා බදු පෙරලාභෙන් 120ල්ලු බද්ද. එහෙනම් 1800ෙන් 100ට කීයද කාලච්ඡේද ලාභය? බදු පෙරලාභයෙන් 120ක්ලු බද්ද. බදු පෙරලාභයෙන් ඒ කියන්නේ බදු පෙරලාභය 1800යි. හරි? බදු පෙරලාභය 1800යි. බදු පෙරලාභය 1800යි නම් බදු පෙරලාභය 1800යි නම් ඒකෙන් 120ක්ලු එයා කියන්නේ බද්ද මේ සමාගමේ ආදායම් බදු අනුපාතය. බදු පෙරලාභයෙන් 120යි. හරි එහෙනම් 1800න් 120ක් 360යි. එහෙනම් ඉතුරු ටික 1440 තමයි බදු පසුලාභය. 1800 බදු පෙරලාභය. බද්ද ඒකෙන් 120ක් 360යි. ඒක අඩු කරපුවාම බදු පසුලාභය 1440. ඒක තමයි සුද්ධ ලාභය වෙන්නේ. 100 කීයක් දෙන්නේ? 1440 12000න් බෙදලා 100න් වැඩි කරපුවාම 100 කීයද? 12යිද? 112යි. right good. මම හිතනවා නම් ගෙනුම් කරන සමීකරණ පාඩම දැන් සැටිස් කියලා රෙකෝඩින්ග්ස් තියෙනවා කට්ටිය බලන්න අනිවාර්යයෙන්ම මොනවාරි ගැටලු තිබ්බොත් අනිවාර්යෙන් අහන්න 2012 ඉඳන් ආපහු MCQs රචනා ප්‍රශ්න ඔක්කොම ටික කරන්න මුදල් මේ මොනවද ගෙනුම් කරන අනුපාත සම්බන්ධයෙන් තියෙනවා. හරි. right එහෙනම් අදට මේ ටික ඉවරයි මෙතනින්. හරි.